පළවෙනි කහන්නේ මිනිසුන් 5 දෙනෙක් දින 7ක් වැඩකොට වැඩකින් 3න් එකක් නිම කරන ලදී. එම වැඩේ ඉතිරි වූ වැඩ ප්‍රමාණය මිනිස් දින. දැන් 5 දෙනෙක් දවස් 4ක් වැඩ කරා නම් අපිට පුළුවන් මේ මිනිස්සු 5 දෙනා දවස් 4කදී වැඩ කරපු ප්‍රමාණය හොයන්න. ඒ ප්‍රමාණය 5 වරක් 4 මිනිස් දින 20ක්. මිනිස් දින 20ක් කියලා කියන්නේ අපිට දීලා තියෙන වැඩේ 3න් පංගු. එතකොට සම්පූර්ණ වැඩේ 3න් එකක් කරා නම් තව ඉතිරි 3න් එකක් කරා නම් තව ඉතිරි වැඩේ 3න් දෙකක්. එහෙමනම් 3න් එකක් කියන්නේ 20ක් නම් 3න් දෙකක් කියන්නේ 3න් එක වාගේව දෙකක් නේ. ඒ කියන්නේ මේ වාගේ දෙකක් මේ වාගේ එකක් කියන්නේ මිනිස් දින 20ක්. එහෙනම් ඒ වාගේ දෙකක් කියලා කියන්නේ මිනිස් දින 20 ඒවා දෙක 40. ඔයාලා මිනිස් දින 40යි කියලා හදලා තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. ඔය ගාම ලකුණු තා ගන්න. ඒතකොට අවසානයේ ලකුණු ප්‍රමාණයත් බලා ගන්න පුළුවන්. පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් ගමන් කරන රථයක් පැය එකමාරකදී යන දුර. අපිට මේක හදන්න පුළුවන් සූත්‍රයෙන්. දුර සමාන වෙනවා වේගයේ ගුණ කිරීම කාලය. එතකොට වේගය එක පැයකට කිලෝමීටර් 60යි. එහෙනම් අපි ගුණ කරමු පැය එකමාරයි. 60 ගුණ කරන්න ඕනේ එකමාර කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. අපි ඕක විෂම භාගයක් කරලා ගන්න ඕනේ. එතකොට එනවා දෙවරක් එක 2යි 2යි 1යි. දැන් කැපේවා කපන්නකො. දෙකේ ඒවා 1යි 60ට තියෙනවා දෙකේ ඒවා 30ක්. දැන් 30 ගුණ කරනවා 3ෙන් 30 ඒවා 3 90යි. ඒකකේ එන්නේ කිලෝමීටර් කියලා. එහෙනම් දුර කිලෝමීටර 90යි. අපිට මේකම හදන්න පුළුවන් පැයට කිලෝමීටර් 60යි කියලා කියන්නේ එක පැයකදී යනවා කිලෝමීටර් 60ක්. එහෙනම් පැය භාගයකදී යන්න පුළුවන් කිලෝමීටර 30ක්. එතකොට පැයකට 60යි පැය භාගයට 30යි කියන්නේ පැය එකමාරකදී මේ 60යි 30යි එකතුව කිලෝමීටර 90. මේ ක්‍රම දෙකටම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඔයාලා එකක් හදුවාම මෙන්න මේ ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාර. කුඩා පොදු ගුණාකාරය හොයන්න කියද්දී බලන්න මේ දීලා තියෙන ප්‍රකාශන වල සාධක තියෙනවද කියලා විශේෂයෙන්ම සංඛ්‍යා. අපිට 6 ලියන්න පුළුවන් ප්‍රථමක සාධක වලින් 2 ගුණ කිරීම 3යි. ආයේ තියෙනවා A සහ B වර්ගය. 4යි B. 4 ලියන්න පුළුවන් දෙවරක් 2යි. එහෙම නැත්නම් දෙකේ දෙවෙනි බලය. ගුණ කිරීම. එතකොට කුඩාම පොදු ගුණාකාරය හොයද්දී නම කුඩා නම් අපි ගන්නෙ විශාලව බලන්න. අපිට මෙතන තියෙනවා දෙකේ ඉලක්කම සහ දෙකේ දෙවෙනි බලය. එතකොට අපි මේ දෙකෙන් ගන්නෙ දෙකේ දෙවෙනි බලය. නැවත තියෙනවා තුනේ ඉලක්කම. ආයේ තියෙනවා A පදයක්.
ආය තියෙනවා b පදයක් b සහ b වර්ගයක්. එහෙමනම් අපි ඕකෙන් ගන්නේ ලොකුම බලය b වර්ගය. දැන් සුළු කරන්න. දෙකේ දෙවෙනි බලය 4යි. මෙතන තියෙනවා 3. a තියෙනවා b බල දෙක තියෙනවා. අපිට සංඛ්‍යා දෙක ගුණ කරන්න පුළුවන්. 4 වරක් 3 12යි. සංඛ්‍යාවක් සහ බීජීය සංකේතයක් අතර ගුණ කිරීම ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් a මෙතන ලියන්න පුළුවන් b වර්ගයේ කියලා. පිළිතුර එන්නේ 12යි a වර්ගයේ b. x වලින් දැක්වෙන කෝණය කොහොමද කරන්නේ? මෙන්න මේ කොටසේ තියෙනවා සරල රේඛාවක්. එහෙමනම් මේ කෝණ දෙකම 180ක් වෙන්න ඕනේ. මේ පැත්තේ කෝණය 130යි. එතකොට 180ක් වෙන්න තව මේ පැත්තේ කඩුවේ අංශක 50. මේ කෝණයේ අංශක 50. දැන් අපිට පුළුවන් මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කරලා හැදෙන මේ බාහිර කෝණය ත්‍රිකෝණයේ තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට එනම් මේක සමාන වෙන්නේ මෙන්න මේ දෙකේ එකතුව. එහෙනම් අපි x හොයමු. මේ කෝණයේ අංශක 75යි. එකතු කරන්න ඕනේ මෙතන කෝණයේ අංශක 50යි. බලන්න කීයක් දෙන්නේ කියලා. අංශක 125යි. එක්තරා සමාගමක කොටස් 200ක් කිවි පියාගේ වාර්ෂික ලාභාංශ ආදායම 1600. කොටස් 200ක් තියෙනවා. අහන්නේ එක කොටසක. එතකොට අපිට දීලා තියෙන කොටස් 200කනේ. කොටස් 200ක දන්නවා නම් ඒක කොහොමද අපි මුළු ආදායම බෙදන්න ඕනේ 200. සුළු කරන්න. බිඳුවර බිඳුවක් කැපි හැකි. මේ අග බිඳුවර මේ අග බිඳුවක් කපන්න 16 දෙකේවා 8. එහෙමනම් ආදායම රුපියල් 8යි. අරය සෙන්ටිමීටර 7ක් වුණ ඍජු ඝන සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 880යි. අහන්නේ අපේ උස. එතකොට උස හොයන්න අපිට භාවිතා කරන්න වෙනවා සූත්‍රය. මේ ප්‍රශ්න පත්‍රේ නම් සූත්‍රය දීලා තියෙනවා. එහෙනම් ලියමු සූත්‍රය. වර්ගඵලය සමාන වෙනවා 2යි phi r h වල. දැන් දන්න ටික ආදේශ ගන්න. වර්ගඵලය දීලා තියෙනවා 880යි කියලා. දෙක කියන්නේ සංඛ්‍යාවක්. එහෙනම් ආදේශ ගන්න දෙයක් නැහැ. ගුණ කිරීම phi. phi සඳහා දීලා තියෙනවා 7න් 22. එහෙනම් a අගේ ආදේශ කරමු. r කියන්නේ අරය ප්‍රශ්නේ දීලා තියෙන්නේ අරය සෙන්ටිමීටර 7යි. h කියන්නේ උස දීලා නැහැ. අපි හොයන්න ඕනේ h. හරි කැපෙන්නේ මොනවද? මේ 7ට මේ 7 කපන්න පුළුවන්. එතකොට එනවා 880 සමානයි
දෙවන 22 44යි h එච්චරගේ හොයන්න අපි 44 අයින් කරමු 44න් ගුණ වෙලා තියෙන නිසා 44න් දෙපැත්ත බෙදමු 44ට 44 කැපෙනවා එච්චෙනවා 88ට තියෙනවා 44 වගේ එකක් බිඳුවට නැහැ. ඒකකේ දීලා තියෙන ඔක්කොම සෙන්ටිමීටර. එහෙනම් උස එන්නේ සෙන්ටිමීටර වලින්. උස සෙන්ටිමීටර 20යි. සුළු කරන්න. බීජය භාග දෙකක් කියලා ගුණ කරන්න. අපි ගුණ කිරීමෙන් කරන්නේ ලවේ හරේ පොදු සාධක වලින් කපන්න පුළුවන් ඒවා කපන්න ඕනේ. මොනවද කැපෙන්නේ මේකේ? ලවේ තියෙන x ට හරේ තියෙන x කපන්න ඕනේ. එච්චර කැපෙන්නේ නේද? දැන් ලවේ තියෙනවා මෙතන y පදයයි මෙතන y පදයයි ගුණ වුණාම y වර්ගය. හරයට එනවා මෙතන 5යි මෙතන 2යි 5 වරක් 2 10යි. පිළිතුර එන්නේ y වර්ගයේ යට 10යි. වෘත්තය මත ABC කියන ලක්ෂ තුන තියෙනවා x වර්ගය. එතකොට O කියන්නේ කේන්ද්‍රය මේකේ මෙන්න මේ BC චාප කොටස මම පාඩ කරපු චාප කොටසෙන් කේන්ද්‍රය හදන කෝණය x මේ චාප කොටසෙන්ම පරිධිය හදන කෝණය අංශක 30යි. එතකොට අපිට භාවිතා කරන්න වෙන්නේ වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය එම චාපයෙන් ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක්. එතකොට කේන්ද්‍රයේ කෝණය වෙන්නේ පරිධිය ආපාදිත කරන කෝණය වාගේ දෙගුණයක්. පරිධිය ආපාදනය කරපු කෝණය 30යි. ඒ නිසා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය අංශක 60යි. සාධක සොයන්න. අපි සාධක හොයද්දී භාවිතා කරන ක්‍රම තුනයි. මුලින්ම පොදු සාධක තියනවා නම් පොදු සාධකය වෙන් කරන්න. එහෙම නැත්නම් පුළුවන් වර්ග දෙකක අන්තරය. එහෙම නැත්නම් ත්‍රිපද වර්ග දෙක ප්‍රකාශන. එතකොට මේකේ තියෙනවා පොදු සාධකයක්. 5 කියන එක දෙකටම පොදුයි. 5 පොදු සාධකයේ ගත්තාම මෙන්න මේ ප්‍රකාශනය බෙදුවා 5න් බෙදලා x වර්ගය එනවා. අඩු කිරීම 20ට 5 ඒවා 4. දැන් වරහන් අතර තියෙන එක අපිට ලියන්න පුළුවන් වර්ග දෙකක අන්තරයක්. 4 කියන්නේ 2 වර්ගය. ඊගාට ලියමු වර්ග දෙකක අන්තරයේ සාධක අපි දන්නවා වරහන් දෙකක් ගන්න පළවෙනි පදය x දෙවෙනි පදයේ 2යි මේකේ පළවෙනි පදයේ x දෙවෙනි පදයේ 2 මේ දෙකෙන් එකක් අතරට එකතු කිරීමේ දෙනවා අනිත් පද දෙක අතරට අඩු කිරීමේ දෙනවා. එතකොට පිළිතුර එන්නේ පස් වතාවක් x ඍණ 2යි x ධන 2යි. මුලින් පොදු සාධකය වෙන් කරේ
ඊළඟට වර්ග දෙකක අන්තරේ සාධක වෙන් කරේ 2018 අවුරුද්දේ මේ ජාතිය ගානක් තිබ්බේ සාමාන්‍ය පෙළනේ ත්‍රිපද වර්ග දෙක ප්‍රකාශනක් තිබ්බ ඔය අතරම මූල 18 පළමු සන්නිකර්ෂණය අපට උත්තර ටික හදන්න දෙයක් නැහැ තෝරන්න තියෙනවා. එහෙනම් මේ උත්තර හතරෙන් අපි 18ට ළඟම උත්තරේ හොයමු. 18ට ළඟ උත්තර දෙකක් තියෙනවා. එකක් මෙන්න මේක අනිත් එක මෙන්න මේක. 4.4 19යි 4.116 ගානක්. දැන් ඔය දෙකෙන් කොහොමද ගන්නේ? බලන්න 4.2 වර්ග කරපුවාම එන්නේ 17.16යි. ඒක 18ට වඩා කොච්චර වෙනස්ද කියලා බලමු. ඒකද කරන්නේ 18න් 17.64ක් අපි අඩු කරලා බලමු. අඩු කරන්න මෙතන බිඳුව කියන්නේ මෙහෙම ඉල්ලගත්තා 10යි 10න් 4ක් 6යි එතන මෙතන තියෙන 9යි මේ 9න් 6 අඩු කරා 3 මෙතන තියෙන 7යි 7න් 7ක් බිඳුවයි 1න් 1ක් එහෙනම් මේ උත්තරය 18 වර්ගමූලයට වෙනස තියෙන්නේ 0.36යි අපි මේක බලමු 18.49 කියන එක 18ට වඩා කොච්චර වෙනස්ද කියලා අඩු කරන්න 9යි 4යි ඒක 0.49 කියලා වෙනසක් තියෙනවා එහෙනම් මේ දෙකෙන් අඩු වෙනස තියෙන්නේ 0.36 0.49 0.36 එහෙනම් අපි ළඟම වෙනස තියෙන ගමු අපි ඒක ගන්න ඕනේ මේක ඒ තියෙන්නේ මෙන්න මේක එතකොට මූල 18 පළමු සන්නිකර්ෂණය වෙන්නේ 4.2 මූල 18 පළමු සන්නිකර්ෂණය 4.2 හැම වෙලාවෙම ආසන්නතම පිළිතුර තෝරගන්න प्रश्नांक 11 පහත දක්වන ත්‍රිකෝණ අතරේ සමද්විපාද නොවන මෙතන කියන සමද්විපාද නොවන ඒවා ත්‍රිකෝණ තෝරා ඒවායේ නම් ත්‍රිකෝණ කිව්වහම ත්‍රිකෝණ එකකට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන් එකක් තියෙන්නත් පුළුවන් අපි බලමු අපි සමද්විපාද ත්‍රිකෝණයක් හොයාගන්නේ එක්ක පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් කෝණ දෙකක් සමාන වෙන්න ඔය සංකල්ප දෙකනේ. එතන මේ රූප තුනේ එකකවත් පාද දීලා නැහැ. එහෙනම් අපේ සම්බන්ධය හොයාගන්න වෙන්නේ කෝණ උදව් කරලා. පළවෙනි එකේ මේ කෝණය 120යි මේක 35යි. කෝණ තුනම 180ක් වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේක කීයද කියලා. 120ට 35ක් එකතු කරලා බලන්න. 0.5යි 5යි 5යි 150. 180ක් වෙන තව කීයක් වයිද බලන්න. 5ක් ගත්තොත් 160යි
15ක් ගත්තොත් 170 වාගේ 25ක් ගත්තොත් 180. එහෙනම් මේ කෝණය 25. සමාන කෝණ දෙකක් නැනේ. එහෙමනම් ABC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් නෙවෙයි. ඔන්න අපිට එක උත්තරයක් ආවා ABC. අනිත් එකේ බලමු. මේ කෝණය 50යි මේක 65. එහෙනම් මේක හොයාගන්න. 50කුයි 65කුයි එකතු කරපුවාම 115යි නේ. 180ක් වෙන්න කීයක් වුණාද බලන්න. 10න් 5 5යි 65. මේකත් 65. එතකොට මේකේ කෝණ දෙකක් සමානයි. ඒ නිසා මේ කෝණයේ සම්ගපාදයට මේ කෝණයේ සම්ගපාදයේ සම. එහෙනම් PQR කියන්නේ සමද්විපාද ත්‍රිකෝණය. උත්තරේ වශයෙන් ගන්න මේකේ 55යි මේක 65. එකතු කරොත් කීයක් එනවද? 120ක්. එහෙනම් 180 වෙන්න මේක 60. කෝණ දෙකක් සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒක සමද්විපාද වෙන්නේ නැහැ. උත්තර දෙකක්. ABC ත්‍රිකෝණයයි KLM ත්‍රිකෝණයයි ත්‍රිකෝණ දෙකම සමද්විපාද නොවන ත්‍රිකෝණ. අසමානතාව විසඳා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම අසමානතාව විසඳමු. විසඳන්න නම් එක පැත්තක x පද තියාගන්න ඕනේ. අනිත් පැත්තේ සංඛ්‍යා තියාගන්න. අපිට පහසුවෙන් පුළුවන් මෙන්න මේ x මේ පැත්තට ගිහින්. එතකොට ධන x මෙහාට ආපුවාම ඍණ x. ඒත් එක්කම මේ පැත්තේ ඍණ 4ක් ඉතිරි වෙනවා. මේ වම් පැත්තේ තිබ්බ එක අපි අනිත් පැත්තට ගෙනියමු. ඍණ එක එහා පැත්තට ගියාම ධන එකක් එනවා. 2x වලින් 1x අඩු කරපුවාම 1x ඍණ 4යි ධන 1යි ලකුණු අසමානයි. ඒ නිසා ඔන්න විසඳුම. දැන් මෙන්න මේකේ ඍණ විකිරණයේ විසඳුම හොයන්න කියලා. හරි. දැන් x වලට තියන්න ඕනේ ඍණ 3 වඩා විශාල සංඛ්‍යා. මොනවද ඍණ 3 ලොකු සංඛ්‍යා? ඍණ 3ට වඩා ලොකු සංඛ්‍යා අපි සංඛ්‍යා රේඛාව ගත්තොත් හැම වෙලාවෙම තියෙන්නේ අපි ගන්න සංඛ්‍යාවට වඩා දකුණු පැත්තෙන් තියෙන සංඛ්‍යා තමයි විශාල. එහෙනම් ඍණ 3ට දකුණු පැත්තෙන් තියෙනවා ඍණ 2. එහෙනම් x වලට ගන්න පුළුවන් එක උත්තරයක් ඍණ 2. ඊගාවට තියෙනවා ඍණ 1. එහෙනම් තව උත්තරයක් ඍණ 1. ඊගාවට තියෙනවා බිංදුව. ඊගාවට තියෙනවා 1. නමුත් අපිට මෙතන කොන්දේසියක් කියනවා ඍණ විකිරණය යන්නේ කියලා. ඒ නිසා අපිට බිංදුව ධන 1 වාගේව ලියන්න හම්බ වෙන්නේ නෑ. උත්තරයට ලියන්න වෙන්නේ ඔය සංඛ්‍යා දෙක විතරයි. අපෙන් අහන්නේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය විස්තර කරන්න කියලා. එතකොට අඳුරු කරපු ප්‍රදේශයේ ඉන්න ළමයින්ට
අර කියපු ලක්ෂණ දෙකම තියෙනවා. මොනවද? මේ රවුමට අයිති නිසා මෙන්න මේ ලක්ෂණය කට්ටියට තියෙනවා. මේ රවුමට අයිති නිසා මේ ලක්ෂණේ තියෙනවා. එහෙමනම් අපි උත්තරය ලියද්දී ඔය ලක්ෂණ දෙකම ඇතුළත් වෙන්න ලියන්න ඕන. කවුද ඉන්නේ මේ පැත්තේ? චිත්ත කරන ළමයි. මේ පැත්තේ ඉන්නේ ගැහැණු ළමයි. එහෙමනම් අඳුරු කරලා තියෙන්නේ චිත්‍ර විෂය හදාරන ගැහැණු ළමයි. අපෙන් අහුවේ මෙන්න මේ කොටස නම් අපිට ලියන්න වෙන්නේ කවුද? චිත්‍ර විෂය හදාරන එහා පැත්තට අයිති නැති කට්ටිය. ගැහැණු කොටසට අයිති නැත්නම් කවුද ඉන්නේ? අපි අනිවාර්යෙන් දන්නවා ගැහැණු වෙනවා පිරිමි. මේ කොටස හොරනම් අපි ලියන්න වෙන්නේ චිත්‍ර විෂය හදාරන පිරිමි ළමයි. ඔයාලගේ මේ කොටස හොරනම් දැන් ලියන්නේ කවුද? ගැහැණු ළමයි. හැබැයි චිත්‍ර කරන්නේ චිත්‍ර විෂය හදාරන්නේ නැති ගැහැණු ළමයි කියලා ලියන්න. එතන ප්‍රශ්නයක ඔය ඕනෑම කොටසක් අහන්න පුළුවන්. ඊගාවික ප්‍රකාශ වල හරි වැරදි තෝරන්න තියෙනවා. තරම් මෙන්න මේක අපි ගන්න ප්‍රමේයනවා මධ්‍ය ලක්ෂණ. ඔයාලට පේනවා මේ පාත් එකේ මධ්‍ය ලක්ෂණ. එහෙනම් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂණ ගත්තොත් ඔන්න ඔය මධ්‍ය ලක්ෂණ දෙක යා කරොත් ඔය මධ්‍ය ලක්ෂණ දෙක යා කරන රේඛාව පිළිබඳව සම්බන්ධතා දෙකක් තියෙනවා. එකක් තමයි ඔය මධ්‍ය ලක්ෂණ යා කරන රේඛාව මෙන්න මේ රේඛාව මේ පාදයට සමාන්තර. ඊගාව ලක්ෂණය තමයි මෙන්න මේ කොට රේඛාවේ දිග මේ සම්පූර්ණ රේඛාවෙන් හරියටම භාගය. සම්බන්ධතා දෙකයි. එකක් සමාන්තරයි අනිත් එක දිගෙන් හරියටම භාගය. එතකොට අපිට දීලා තියෙන්නේ මෙන්න මේකේ මධ්‍ය ලක්ෂයයි මේකේ මධ්‍ය ලක්ෂය. එහෙනම් ඒ දෙක යා කරන්නේ මෙන්න මේ රේඛාව. මොකක්ද යා කරන රේඛාව? PQ. ඉතිරි වෙන්නේ BC. ඔන්න PQ සහ BC සමාන්තර වෙන්නේ. ඒක දිනලා බලන්න. තියෙනවනේ. එහෙනම් ඔන්න ඒ ප්‍රකාශය හරි. අනිත් එක බලමු. මෙන්න මේ PQ රේඛාවේ දිග මේ BC රේඛාවෙන් භාගයක් වෙනවා. PQ වලින් මේකේ තියෙන PQ වලින් භාගයේ BC කියන්නේ දැන් ලොකු එක දෙකට බෙදුවම තමයි පොඩි එකට සමාන වෙන්නේ. එහෙනම් පොඩි එක PQ ලොකු එක BC. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඒක නිවැරදි වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි. PQ කියන්නේ භාගයයි BC. අපිට තවමත් මේක සුළු කරයි. දෙපැත්තම දෙකෙන් ගුණ කරමු බලන්න. එතන මේ පැත්තේ එනවා 2යි PQ මේ දෙකට මේ දෙක ගැටුනහම BC. එහෙම ප්‍රකාශයක් තියෙනවනේ. එහෙනම් ඒක හරි. ඔය විදිහට ප්‍රකාශ තුනක් දුන්නොත් ප්‍රකාශ තුනම හරි ගියොත් ලකුණු දෙකම හම්බ වෙනවා.
ප්‍රකාශ දෙකක් හරි ගියොත් ලකුණු එකක් දෙනවා. හැබැයි එකක් විතරක් හරි ගියොත් ලකුණක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එක ලකුණක් ගන්න දෙකක් හරි හරියන්න ඕනේ. අර ප්‍රමේයමයි අහලා තියෙන වෙනස් ආකාරය. එකපාරට දීලා තියෙන එකෙන් උත්තරේ තෝරගන්න බැරි නම් සම්බන්ධතා ටික ලියලා බලන්න කොහොමද හරියන්නේ කියලා. ඊගාව එක cos theta හොයන්න කියලා. එතකොට අපි දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. එක අනුපාතයක් තමයි sin theta. sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ කියන අනුපාතය. ඊගාව එක cos අනුපාතය. අනිත් එක තමයි tan අනුපාතය. tan කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. දැන් මෙන්න මේකේ රූපේ මේක තමයි ඍජු කෝණය. එහෙනම් ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන පාදය මේක. එහෙනම් මෙන්න කර්ණය. අපිට θ කියලා දීලා තියෙන මේ කෝණය. එහෙනම් මේ කෝණයට ඉස්සරහින් තියෙන මේකට අපි කියනවා සම්මුඛ පාදය කියලා. එතකොට මේ කෝණයත් එක්ක බද්ධ වෙලා තියෙන එකට කියනවා බද්ධ පාදය කියලා. දැන් cos කියලා කියන්නේ බද්ධ පාදයේ වෙදීම කර්ණයනේ. දැන් අපිට ලියන්න පුළුවන් cos θ සමානයි බද්ධ පාදයේ සෙන්ටිමීටර 8යි කර්ණයේ සෙන්ටිමීටර 10යි. අනුපාතයක් නිසා ඒකකයක් තියෙන්න තව දුරටත් සුළු කරන්න පුළුවන්. 8ට 2 ඒවා 4යි 10ට 2 ඒවා 5යි. එහෙනම් පිළිතුර 5න් දීලා තියෙන්නේ වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයක් නම් සම්බන්ධතා සම්මුඛ කෝණ පරිපූර්ණයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ වෘත්තයක් මත ශීර්ෂ 4 තියෙන චතුරස්‍රයකට කියනවා වෘත්ත චතුරස්‍රය. අපි මෙහෙම කෝණ දෙකක් ගත්තොත් මේ කෝණ දෙකට කියනවා සම්මුඛ කෝණ යුගලක් කියලා. එතන මේ සම්මුඛ කෝණ යුගලක් එකතු කරපුවාම 180. බලන්න දීලා තියෙන කේ තියෙනවද කියලා. මේ කෝණය 3x මේ කෝණය 1x. එහෙනම් සම්මුඛ කෝණ දෙක 3x කියන කෝණයයි 1x කියන කෝණයයි එකතු කරපුවාම අංශක 180ක් එනවා. 3x 1x එකතු කරන්න පුළුවන් දෙකම එකම જાතිය සජාතිය. කීයක් දෙන්නේ? 3x 1x 4x සමාන වෙනවා අංශක 180ට. දැන් අපිට x වර්ගය හොයන්න පුළුවන් මෙන්න මේක 4 ඉවත් කරගත්තා. එහෙමනම් අපි දෙපැත්තම බෙදමු 4. මේ 4ට මේ 4 කපා ගන්න පුළුවන්. මේ පැත්ත ඉතිරි වෙනවා x 180 බෙදන් 4ට අංශක 45ක් වෙනවා.
අපෙන් අහන්නේ x වලගේ විතරනේ. එහෙනම් මොහොම තිබ්බහම ප්‍රමාණ. බැරිලා හරි ABC කෝණය ගහවනම් එතකොට ABC කියලා කියන්නේ 3x අපි හිතමු 45 ඒවා 3ක් කියන විදිහට බලලා ලියන්න ඕනේ. එහෙම අහුවොත් එහෙම ලියන්න ඕනේ. අහන ආකාරයටම පිළිතුරක් දෙන්න. මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය. එතකොට සරල රේඛාවේ සමීකරණය අපි ලියන්නේ y සමානයි mx ධන c ආකාරයට. අපි m කියලා ගන්නේ අනුක්‍රමණය, c කියලා ගන්නේ අන්තක්ඛණ්ඩය. එතන අන්තක්ඛණ්ඩයයි අනුක්‍රමණයයි ප්‍රස්ථාරයෙන් ලේසියෙන්ම හොයන්න පුළුවන්. c වල නැත්නම් අන්තක්ඛණ්ඩය මේ වාගේ ඛණ්ඩාංක තලයක මේ x අක්ෂයේ කැපෙන තැන තමයි අන්තක්ඛණ්ඩය. එතකොට මේකේ x අක්ෂයේ කැපිලා තියෙන බිඳුවෙන් නේද? එහෙමනම් අපේ මේ සමීකරණේ අන්තක්ඛණ්ඩේ ඊගාට අනුක්‍රමණය යොමු. අනුක්‍රමණය හොයන්නේ y ඛණ්ඩාංක දෙකේ වෙනස බෙදනවා x ඛණ්ඩාංක දෙකේ වෙනස. මෙතන ඛණ්ඩාංකය 1.5 මෙතන ඛණ්ඩාංකය 0.0. එතකොට මේ y ඛණ්ඩාංකයේ 5න් මේ y ඛණ්ඩාංකය 0 අඩු කරනවා. ඒ පිළිවෙලටම මෙතන y ඛණ්ඩාංකය 1න් මෙතන y ඛණ්ඩාංකය 0 අඩු කරනවා. 5න් බිඳුවක් 5යි 1න් බිඳුවක් 5 1න් බිඳුවම 5යි. එහෙනම් දැන් සමීකරණය ලියන්න අනුක්‍රමණයේ 5 නිසා 5x අන්තක්ඛණ්ඩය කියන්නේ බිඳුවයි. එක කිරීම බිඳුව ලිව්වත් කමන්නේ. ඒක වැඩක් නැති නිසා නොලිව්වත්. ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය දීලා තියෙනවා. දිග දීලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ පරිමාව. ප්‍රශ්නේ පරිමාව හොයන්න අපි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග කියන සූත්‍රයෙන්. හරස්කඩ වර්ගඵලය 2න් 1යි 6 ගුණ කිරීම 8යි කියලා දිනවා. ඔය තියෙන ත්‍රිකෝණීය වර්ගඵලයේ මේක ගුණ කරනවා දිග 10යි. සුළු කරමු. දෙකේ ඒවා 3 වරක් 8 24යි 24 ඒවා 10ක් 240යි. පරිමාව නිසා ඒකකය වෘත්තයේ කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. AB කියලා ජායක් තියෙනවා. හරි. මොකක් සම්බන්ධ? 10 ශ්‍රේණි දෙකක් ප්‍රමේය. ජායකට කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් යනකොට ඕනම තැනකට නෙවෙයි. ජාය හරි මැදට යනවා. මෙන්න මේ ජායයි අර අන්තිම රේඛාව අතර කෝණය අංශක 90. ජාය අරයට ලඟු. එහෙනම් අපට
ඒ ක්‍රමයේම දාලා මෙන්න මේ කෝණය 90යි කියලා හොයන්න. දැන් මෙතන කෝණ තුනක් තියෙනවනේ. ත්‍රිකෝණයේ කෝණ තුන වෙන්න ඕනේ 180. මේක 90යි මේක 60යි. එතකොට මේ 90යි 60යි එකතු කරලා බලන්න කීයක්ද දෙන්නේ කියලා 150. එහෙනම් x නෝනේ 180 හැදෙන්න තියෙන ඕන අනිත් ගාන. අංශක 30. දාරු කැටයක් උඩ දැමීමේ සිදුවීම් කීපයක් දීලා තියෙනවා. සර්ව සිද්ධිය. හරි. අපි සර්ව සිද්ධිය තෝරන්න ඉස්සෙල්ලා නියමිත අවකාශය යන ඔක්කොම ලේසි. එහෙනම් මේ දාරු කැටේ දැම්මොත් 1යි 2යි 3 4 5 6. ඔය ප්‍රතිඵල හැම ලැබෙන්නේ ඔක්කොම ඒකෙන් ඉරට්ට සංඛ්‍යාවක් ලැබෙන්නේ මොනවද? මෙතන තියෙන ඉරට්ට සංඛ්‍යාව මොකද එන්නේ? 2 4 6. ඔන්න ඉරට්ට සංඛ්‍යාව. තුනේ ගුණාකාර ටික බලමු. තුනේ ගුණාකාර කියන්නේ තුනෙන් බෙදෙන සංඛ්‍යාව. මෙතන තුනෙන් බෙදෙනවා 3යි 6යි. හතරේ ගුණාකාර කියන්නේ හතරෙන් බෙදෙන සංඛ්‍යාව. හතරෙන් බෙදෙනවා තියෙන හතර විතරයිනේ. එතකොට ඔය විදියට ලැබෙන පරීක්ෂණයක ප්‍රතිඵල සංඛ්‍යාව අනුව අපි සිද්ධිය වෙන් කරන වර්ග දෙකකට. එකක් තමයි සරල සිද්ධි අනිත් එක සංයුක්ත සිද්ධි. සරල සිද්ධියක් කියන්නේ ඒ දීලා තියෙන සිද්ධියෙන් තවත් සිද්ධි හදන්න බැරිනවා. දීලා තියෙන සිද්ධියෙන් තවත් සිද්ධි හදන්න පුළුවන් නම් අපි ඒවට කියනවා සංයුක්ත සිද්ධි කියලා. එතකොට පළවෙනි එකේ ප්‍රතිඵල තුනක් තියෙනවා. ඒ නිසා අපට ඔය තුنين තව සිද්ධි ලියන්න පුළුවන්. ඒ කියන්නේ තව ගුරුක ලියන්න පුළුවන්. ඒ නිසා පළවෙනි එක සරල සිද්ධියක්. දෙවෙනි එකේ අවයව දෙකක් තියෙනවා. ඒ නිසා අපට ඒකෙත් තව උපකොටු ලියන්න පුළුවන්. ඒ නිසා මේක සරල සිද්ධියක්. හතරේ ගුණාකාර තියෙන හතර විතරයි. එහෙනම් අපට ඕකෙන් වෙනස් ඒ කියන්නේ අභිශූන්‍ය කුලකේ හැර වෙනත් උපකොටු ලියන්න බෑ. ඒ නිසා මේකට තියෙන්නේ ආය සිද්ධි වලට කඩන්න බෑ. මෙතන තියෙන සරල සිද්ධිය තමයි මේ. හතරේ ගුණාකාරයක් ලැබීම කියන්නේ සරල සීක්ෂතාවය. සීක්ෂතාව හොයන්නේ අපි පරිමාව බෙදීම කාලය. නැත්තම් ඒකක කාලයක්. කාලය එකකදී ගලා එන පරිමාව. බලන්න පරිමාව කොච්චරද කියලා. දීලා තියෙනවා පරිමාව 480යි. කාලය තත්පර 30යි. බෙදමු. අග බිඳුවට අග බිඳුව සුළු කරන්න පුළුවන් 48 බෙදන්න 3න්. 4ට 3 1යි. 1 වරක් 3 3යි. අඩු කරා 1යි. මේ අට ගන්න 18ට තියෙනවා 3 6ක්. 6 වරක් 3 18.
ඒතර උත්තරේ එන්නේ 16යි. මෙතන පරිමාණ මැල්ලක් තියෙන මිලිලීටර වලින් කාලය තියෙන තත්පර බෙදලා තියෙන එක උඩට එද්දී දර්ශකය රිලෙනවා. එතකොට ඒකකේ ඉන්නේ තත්පරයට මිලිලීටර 16ක් කියලා. දීලා තියෙන රූපේ AM සමානයි MC. අපට A අක්ෂරයකුත් තියෙනවා C අක්ෂරයකුත් තියෙනවා. හැබැයි M අක්ෂරයක් නැහැ. BC රේඛා මත M තියෙනවා කියන්නේ. එතකොට බලන්න A වල නම් M ට තියෙන දුරයි B වල නම් M ට තියෙන දුරයි සමාන. කෙටියෙන් කිව්වොත් A නම් සහ C නම් තියෙන දුර සමාන. එතකොට A කියන ලක්ෂයේ නම් C කියන ලක්ෂයේ නම් ඒ කියන්නේ මේ ලක්ෂ දෙකේ නම් සමගරින් ලක්ෂයක පතේ අඳින්නේ අපි මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්චය. මෙන්න A ලක්ෂය මෙතන තියෙන්නේ A, මෙන්න C මෙතන තියෙන්නේ. එහෙනම් අපි මේකේ ලම්බ සමච්ඡේද කියන්නේ. මෙන්න ලම්බ සමච්ඡේද. එතන M තියෙන්නේ ওই රේඛාව මත. ආය කියනවා M තියෙනවා කියන්නේ BC රේඛාව. මෙන්න BC රේඛාව. එහෙනම් මේ දෙකටම පොදු ලක්ෂය තමයි මෙතන නම් කරන්න ඕනේ M. විසඳන්න. සමීකරණය බලන්න සමාන ලකුණේ වම් පැත්තේ තියෙන්නේ හරය සමාන දෙකක්. හරය සමාන නම් අපට ලවය සුළු කරන්න පුළුවන්. 4න් 3ක් අඩු කරපුවාම 1යි 10යි. දැන් අපිට පුළුවන් මේකට මොකද්ද හරස් කුලිතය ගන්න. එතකොට මේ 5x වලින් එක ගුණ කරපුවාම 5x එනවා. 1ෙන් 10 ගුණ කරපුවාම 10යි. x රාගේ හොයන්න අපි දෙපැත්තම 5න් කැපිලා x සමානයි 10ට 5 ඒවා දෙකයි. රූපයේ දීලා තියෙන තොරතුරු අනුව ABCD සමාන්තරාශ්‍රය වර්ග මේක නේද? මෙන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABED ඒ කියන්නේ මේ සම්පූර්ණ රූපයේ වර්ගඵලය කොච්චරද? බලන්න මෙතන තියෙන සමාන්තරාශ්‍රය එතකොට මේ විකර්ණය දහම මෙන්න මේක සමාන කැලේ දෙකට ගන්න. මෙතන තියෙන්නේ සමාන්තරාශ්‍රය පාද සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ විකර්ණයන් දොත් මේක සමාන කොටස් දෙකකට ගන්න. එතකොට මේ සමාන්තරාශ්‍රයේ තියෙනවා කොටස් දෙක සම්පූර්ණ රූපේ තියෙනවා කොටස් තුනක්. එතකොට භාගයක් වශයෙන් ගත්තාම 3න් 2යි. अंक चतुर्थක පරාසය සංඛ්‍යා කීපයක් තියෙන සූත්‍රයේ පාවිච්චි කරන අවශ්‍ය අපට අපි බලමු හරි වැද කොහෙද තියෙන්නේ කියලා. මේකට මේක මේකට මේක මේකට මේක මෙන්න මෙතන තමයි හරි. එහෙනම් අපි මේකට කියනවා දෙවෙනි චතුර්ථකය නැත්නම් මධ්‍යස්ථය. දැන් බලන්න මුල් කැලේ මත කොතනද තියෙන්නේ කියලා. මෙන්න මෙතන නේද මුල් කොටස ඉන්නේ. එතකොට මෙන්න මේ මුල් කොටසේ මැද කැලේට අපි කියනවා
පළමු චතුර්ථකයේ කියලා. අදුපස වෙන්න ඒකේ මැද මෙතන තියෙන්නේ අපි ඒකට කියනවා තුන්වෙනි චතුර්ථකය. අන්ත චතුර්ථක පරාසය හොයන්නේ තුන්වන චතුර්ථකයෙන් අඩු කරනවා පළවෙනි චතුර්ථකය. තුන්වන චතුර්ථකයේ වටිනාකම 12යි. පළවෙනි චතුර්ථකයේ වටිනාකම 5යි. 12න් 5 අඩු කරන්න අන්ත චතුර්ථක පරාසය 7යි.